විභාගයට මුහුණ දෙන දුවන පුතාලගෙන් විද්‍යාව විෂය සම්බන්ධයෙන් අහන්න පුළුවන් ප්‍රශ්න කිහිපයක් සහ ඒවට පිළිතුරු තමයි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. මේ සඳහා 10 වසරේ පළවෙනි පාඩම ජීවී රසායනික පදනම කියන පාඩමෙන් බහුවර්ණ ප්‍රශ්න කිහිපයක් මම අද කතා කරනවා. මේකේ විශේෂත්වය තමයි ප්‍රශ්නයට අදාළ පිළිතුර විතරක් නෙවෙයි ඒ පිළිතුරත් එක්ක සම්බන්ධ වෙන වෙනත් විෂය කරුණු කිහිපයකුත් මම මතක් කරලා දෙනවා. එහෙනම් අපි බලමු පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. පළවෙනි ප්‍රශ්නේ විදිහට මම තෝරගත්තේ මානව දේහයේ අඩංගු මූලද්‍රව්‍ය අතරින් ස්කන්ධය අනුව වැඩිම ප්‍රතිශතයක් අඩංගු මූලද්‍රව්‍ය වන්නේ. උත්තර 4 විදිහට දීලා තියෙනවා කාබන්, ඔක්සිජන්, හයිඩ්‍රජන් සහ නයිට්‍රජන් කියන උත්තර 4. දැන් බලන්න දුර පුතාලටත් මේකේ හරි උත්තරේ තෝරන්න මතකයිද කියලා. අපි මේ හා සම්බන්ධ විෂය කරුණු කිහිපයක් මතක් කරගත්තොත් එහෙම ස්වභාවිකව විවිධ මූලද්‍රව්‍ය පවතිද්දී ඒ අතරින් ජීව දේහ නිර්මාණය වෙන්න මූලද්‍රව්‍ය 25ක් විතර තමයි දායක වෙන්නේ. ඒ මූලද්‍රව්‍ය අතරිනුත් ජීව දේහ නිර්මාණයට වැඩි වශයෙන්ම ඉවහල් වෙලා තියෙන මූලද්‍රව්‍ය 4 විදිහට අපිට මේ ප්‍රශ්නයේ උත්තර විදිහට දීලා තියෙන මූලද්‍රව්‍ය 4 දක්වන්න පුළුවන්. ඒ තමයි කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය 4. මේ මූලද්‍රව්‍ය එකතු වෙලා සංයෝග හැදෙනවා. මූලද්‍රව්‍ය එකතු වෙලා හැදෙන රසායනික සංයෝග අපි ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකකට බෙදනවා. කාබනික සංයෝග සහ අකාබනික සංයෝග විදිහට. කාබනික සංයෝග කියලා කියන්නේ ඒ සංයෝගයේ කාබන් කියන මූලද්‍රව්‍ය අන්තර්ගත වෙනවා. සජීව පදාර්ථයේ තියෙන මූලික කාබනික සංයෝග වර්ග 4කුත් අපි ඉගෙන ගන්නවා. ඒ තමයි කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ සහ නියුක්ලියික් අම්ල කියන කාබනික සංයෝග වර්ග 4. ඊළඟට සජීව පදාර්ථය හැදෙන්න වැදගත් වෙන අකාබනික සංයෝග වර්ගත් අපි ඉගෙන ගන්නවා. අකාබනික සංයෝග කියලා කියන්නේ ඒ සංයෝගවල කාබන් කියන මූලද්‍රව්‍ය අන්තර්ගත වෙන්නේ නැහැ. උදාහරණ විදිහට ජලය, ಖನಿජ ලවණ සහ වායු වර්ග දක්වන්න පුළුවන්. එතකොට මම මේ සටහන ගැන මතක් කරේ සමහර දුවල පුතාලට මේ මූලද්‍රව්‍ය හා සංයෝග අතර වෙනස පැටලිලි සහගත ස්වභාවයක් තියෙන නිසා. දැන් අපි අපේ ප්‍රශ්නයට අදාළ පිළිතුරු තෝරන්න ගියොත් එහෙම මතක ඇති දුවල පුතාලට මෙන්න මේ වගේ සටහනක්. මේ ප්‍රස්ථාර සටහනේ දැක්වෙන්නේ මානව දේහයේ තියෙන ප්‍රධාන මූලද්‍රව්‍ය ඒවයි ස්කන්ධය අනුව ප්‍රතිශත දැක්වෙන සටහනක් තමයි මේක. මතකද මේ 65%ක කියන්නේ වැඩි වශයෙන්ම තියෙන මූලද්‍රව්‍ය මොකක්ද කියලා අපේ ප්‍රශ්නෙන් අහන්නේ ඒ පිළිතුර තමයි. මතක් කරගත්තොත් එහෙම මෙන්න මේ 65% ස්කන්ධය අනුව වැඩිම ප්‍රතිශතයක් තියෙන්නේ ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය. ඊළඟට 18%ක් දෙවනියට වැඩිය තියෙන්නේ කාබන් කියන මූලද්‍රව්‍ය. ඊළඟට 10%කින් පෙන්වන්නේ පුතේ හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය. 3%කින් පෙන්වන්නේ නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය. ඊළඟට මේ නිල් පාටින් 4%ක් විදිහට දැක්වෙන්නේ වෙනත් මූලද්‍රව්‍ය. අර මම කිව්වා මූලද්‍රව්‍ය 25ක් විතර තියෙනවා. ප්‍රධාන මූලද්‍රව්‍ය 4 තමයි මේ ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන් සහ නයිට්‍රජන් කියන්නේ. ඒතර මේ වෙනත් මූලද්‍රව්‍ය වලට කැල්සියම්, මැග්නීසියම්, අයන්, ක්ලෝරින් වගේ මූලද්‍රව්‍ය ගන්න පුළුවන්. එතකොට අපේ ප්‍රශ්නේ අහන්නේ ස්කන්ධය අනුව වැඩිම ප්‍රතිශතයක් අඩංගු මූලද්‍රව්‍ය. අපිට උත්තරේ තෝරන්න පුළුවන් ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය. දෙවැනි ප්‍රශ්නේ ප්‍රෝටීන වල අන්තර්ගත නොවන මූලද්‍රව්‍ය කුමක්ද? උත්තර 4 විදිහට දීලා තියෙනවා කාබන්, නයිට්‍රජන්, ෆොස්ෆරස් සහ සල්ෆර් කියන උත්තර 4. දැන් බලන්න වීඩියෝ එක පෝස් කරලා හරි දුර පුතාලට මේකේ උත්තරේ හරියට තෝරන්න පුළුවන්ද කියලා. දැන් අපි මේ සම්බන්ධ දේවල් මතක් කරගත්තොත් එහෙම දැන් අපි ඉගෙන ගත්තනේ සජීව පදාර්ථයේ තියෙන ප්‍රධාන කාබනික සංයෝග වර්ග 4ක් ගැන. ඒ තමයි කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ සහ නියුක්ලියික් අම්ල කියන කාබනික සංයෝග වර්ග 4. මේ සංයෝග 4 දිහා ගත්තාම අපිට කියන්න පුළුවන් දැන් මේවා කාබනික සංයෝග නිසා මේ සංයෝග වර්ග 4ෙම කාබන් කියන මූලද්‍රව්‍ය නම් අනිවාර්යයෙන්ම තියෙනවා. අපි මතක් කරගත්තොත් එහෙම කාබෝහයිඩ්‍රේට් වල තියෙන මූලද්‍රව්‍ය සංයුතිය තමයි කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය 3. ඊළඟට ප්‍රෝටීන වල තියෙන මූලද්‍රව්‍ය සංයුතිය තමයි කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්,
නයිට්‍රජන්, සමහර විට සල්ෆර් කියන මූලද්‍රව්‍ය තියෙනවා. ඊළඟට ලිපිඩ වල තියෙන මූලද්‍රව්‍ය සංයුතිය තමයි කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය තුන. නියුක්ලියික් අම්ල ගත්තාම ඒ තුලත් මූලද්‍රව්‍ය පහක් අඩංගුයි. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් සහ ෆොස්ෆරස් කියන මූලද්‍රව්‍ය පහ. එතකොට මේ සටහන දිහා බැලුවාම අපිට මේක මතක තියාගන්න හරි ලේසි පුතේ. මේ සංයෝග හතරෙම කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය තුන මේ හැම සංයෝගයකම තියෙනවා. අපි ඉගෙන ගන්න ප්‍රධාන කාබනික සංයෝග වර්ග හතරෙම තියෙනවා. ප්‍රෝටීන සහ නියුක්ලියික් අම්ලවල නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය තියෙනවා. නියුක්ලියික් අම්ලවල ප්‍රෝටීන වලින් වෙනස් වෙන්නේ යගේ තියෙනවා ෆොස්ෆරස්. ප්‍රෝටීන වල සල්ෆර් තියෙනවා. සල්ෆර් සමහර වෙලාවට විතරයි ඇතුළ අඩංගු වෙන්නේ. ඊළඟට කාබෝහයිඩ්‍රේටයි ලිපිඩ වලයි මූලද්‍රව්‍ය සංයුති දෙක එක සමානයි. නමුත් ඒකේ වෙනස වෙන්නේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය. කාබෝහයිඩ්‍රේට වල හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතය 2:1යි. ලිපිඩ වල හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතය 2:1ට වඩා වැඩි වෙනවා. දැන් එතකොට අපිට මේ අපේ ප්‍රශ්නෙට අදාළ පිළිතුර විදිහට තෝරන්න පුළුවන් පුතේ. ප්‍රෝටීන වල අන්තර්ගත නොවන මූලද්‍රව්‍ය විදිහට ෆොස්ෆරස් කියන මූලද්‍රව්‍ය. ෆොස්ෆරස් කියන මූලද්‍රව්‍ය. එතකොට මේ වගේ මේ සම්බන්ධ මොකක් හරි සංයෝගයක් දීලා, කාබනික සංයෝගයක් දීලා ඒකේ අන්තර්ගත වන මූලද්‍රව්‍යයක්, එහෙම නැත්නම් අන්තර්ගත නොවන මූලද්‍රව්‍යයක්, ඔන්න ඔය වගේ ප්‍රශ්නයකදී මෙන්න මේ ටික දුවල පුතාලා හරියට මතක තියාගන්නව නම් මේ වගේ එන ඕන ප්‍රශ්නයකට උත්තරේ හරියට තෝරගන්න ඔයාලට පුළුවන් වේවි. දැන් අපි බලමු තුන්වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. හිස්තැනක් දීලා තියෙනවා වල තැනුම් මේකක ඇමයිනෝ අම්ල වේ. හිස්තැනට සුදුසු කාබනික සංයෝගය. හරි. දැන් මේ වගේ ප්‍රශ්නයකදී අපි දැන් දැනගන්න ඕනේ ප්‍රධාන කාබනික සංයෝග වර්ග 4 හැදිලා තියෙන තැනුම් මේකක. තැනුම් මේකක කියලා කියන්නේ ඒ කාබනික සංයෝගය හැදිලා තියෙන කුඩාම ඒකකය. අපි මතක් කරගත්තොත් එහෙම කාබෝහයිඩ්‍රේට් වල තැනුම් ඒකකය තමයි පුතේ මොනොසැකරයිඩ් කියලා කියන්නේ. ඊළඟට ප්‍රෝටීන ගත්තාම ප්‍රෝටීන වල තැනුම් ඒකකය ඇමයිනෝ අම්ල. ඊළඟට අපි ඉගෙන ගන්න අනිත් කාබනික සංයෝගය ලිපිඩ වල තැනුම් ඒකක දෙකක් තියෙනවා. මේද අම්ල සහ ග්ලිසරෝල් වලින් තමයි මේද ලිපිඩ හැදෙන්නේ. ඊළඟට න්‍යෂ්ටික අම්ල ගත්තාම න්‍යෂ්ටික අම්ල වල තැනුම් ඒකකයේ විදිහට නියුක්ලියෝටයිඩ් දක්වන්න පුළුවන්. න්‍යෂ්ටික අම්ල අපි කතා කරනවා ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් DNA සහ RNA කියලා. DNA වල ඩිऑක්සිරයිබෝනියුක්ලියෝටයිඩත් RNA වල රයිබෝනියුක්ලියෝටයිඩත් තැනුම් මේකක විදිහට අපිට කතා කරන්න පුළුවන්. එතකොට මේ ප්‍රශ්නයට අදාළ පිළිතුර විදිහට තැනුම් මේකකය ඇමයිනෝ අම්ල වේ. ඇමයිනෝ අම්ල තැනුම් මේකකය වෙන්නේ ප්‍රෝටීන වල. එතකොට මෙතන නිවැරදි පිළිතුර දෙක විදිහට අපිට දක්වන්න පුළුවන්. හරි. අපි බලමු ඊළඟට හතරවෙනි ප්‍රශ්නය. හතරවෙනි ප්‍රශ්නේ තමයි පහත කාබෝහයිඩ්‍රේට් අතරින් ඩයිසැකරයිඩයක් නොවන්නේ. උත්තර හතර විදිහට දීලා තියෙනවා සුක්‍රෝස්, ලැක්ටෝස්, ගැලැක්ටෝස් සහ මෝල්ටෝස්. බලන්න මේකේ උත්තරේ මතකයිද කියලා, හරියට තෝරගන්න පුළුවන්ද කියලා. දැන් අපි ගත්තාම කාබෝහයිඩ්‍රේට් ඒවා හැදිලා තියෙන ආකාරය අනුව ප්‍රධාන වශයෙන් කාණ්ඩ තුනකට වෙන් කරනවා. ඒ කාණ්ඩ තුන තමයි මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් කියන වර්ග තුන. මොනොසැකරයිඩ් තමයි දැන් අපි කලිනුත් කතා කරපු විදිහට කාබෝහයිඩ්‍රේට් වල තැනුම් මේකකය වෙන්නේ, කුඩාම ඒකකය. මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා තමයි ඩයිසැකරයිඩ් හැදෙන්නේ. ඩයි කියලා කියන්නේ දෙක. මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා ඩයිසැකරයිඩ් හැදෙනවා. පොලිසැකරයිඩ් හැදෙන්නේ මොනොසැකරයිඩ් අණු ගොඩක් එකතු වෙලා. එතකොට කාබෝහයිඩ්‍රේට් ප්‍රධාන වශයෙන් ඒවා හැදිලා තියෙන විදිහ අනුව මේ වගේ වර්ග කිරීමක් කරනවා. මොනොසැකරයිඩ් වලට උදාහරණ තුනක් ගැන අපි කතා කරනවා. ඒ තමයි පුතේ ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස් සහ ගැලැක්ටෝස් කියන සංයෝග තුන මොනොසැකරයිඩ් වලට උදාහරණ තුන. ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස් සහ ගැලැක්ටෝස්. ඊළඟට ඩයිසැකරයිඩ් වලට උදාහරණ තමයි මෝල්ටෝස්, සුක්‍රෝස් සහ ලැක්ටෝස්. මෙතනදී මෝල්ටෝස් කියන එක හැදෙන්නේ මොනොසැකරයිඩ් දෙකක් එකතු වෙලානේ. ඒ හැදෙන මොනොසැකරයිඩ් දෙක තමයි ග්ලූකෝස් අණුම දෙකක් එකතු වෙලා තමයි මෝල්ටෝස් අණුවක් හැදෙන්නේ. ඊළඟට සුක්‍රෝස් ගත්තාම සුක්‍රෝස් අණුවක් හැදෙන්නේ ග්ලූකෝස් සහ ෆ්‍රුක්ටෝස් කියන මොනොසැකරයිඩ් දෙක එකතු වෙලා.
ඊළඟට ලැක්ටෝස් අණුවක් හැදෙන්නේ ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් කියන මොනොසැකරයිඩ් දෙකක් එකතු වෙලා. ඊළඟට පොලිසැකරයිඩ් වලට උදාහරණ විදිහට අපිට දක්වන්න පුළුවන් පුතේ පිෂ්ඨය, සෙලියුලෝස් සහ ග්ලයිකෝජන්. එතකොට මේ නම් තුන නම් සාමාන්‍යයෙන් මතක තියාගන්න පුළුවන්. ටිකක් වෙනස්නේ. මේ මොනොසැකරයිඩ් සහ ඩයිසැකරයිඩ් තමයි මතක තියාගන්න ටිකක් පැටලෙන ස්වභාවයක් තියෙන්නේ. එතකොට අපිට අදාළ ප්‍රශ්නෙට පිළිතුර විදිහට පහත කාබෝහයිඩ්‍රේට් අතරින් ඩයිසැකරයිඩයක් නොවන්නේ. ඩයිසැකරයිඩ් විදිහට ගන්නේ මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස්. මෙතනදී ඩයිසැකරයිඩයක් නොවන පිළිතුර තමයි ගැලැක්ටෝස්. තුන්වෙනි පිළිතුර. හරි. අපි දැන් බලමු ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා. ප්‍රරෝහණය වන බීජවල අඩංගු කාබෝහයිඩ්‍රේටය වන්නේ. උත්තර හතර තමයි ග්ලූකෝස්, සුක්‍රෝස්, මෝල්ටෝස් සහ ලැක්ටෝස්. දැන් අර අපි කතා කරපු මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් වලට අයිති සංයෝග තියෙන තැන් ගැන පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. දැන් අපි ඒ සම්බන්ධව කතා කළොත් එහෙම කාබෝහයිඩ්‍රේට් වර්ග සහ ඒවා තියෙන තැන්. ග්ලූකෝස් කියන කාබෝහයිඩ්‍රේටය තියෙනවා ඉදුණු පළතුරු සහ මී පැණි වල. ඊළඟට ෆ්‍රුක්ටෝස් පැණි රසෙන් වැඩිම සීනි වර්ගයේ විදිහට දක්වන්න පුළුවන්. එයත් ඉදුණු පළතුරු, මී පැණි, වට්ටක්කා, කැරට් වගේ තැන්වල තියෙනවා. ඊළඟට ගැලැක්ටෝස් ගත්තාම ගැලැක්ටෝස් තියෙන පුතේ කිරි ආහාරවල. සාමාන්‍යයෙන් පැණි රසක් නැති සීනි වර්ගයක් විදිහට මේ ගැලැක්ටෝස් හඳුන්වන්න පුළුවන්. ඊළඟට මෝල්ටෝස් කියන කාබෝහයිඩ්‍රේට් වර්ගය මේක ඩයිසැකරයිඩයක්. මෙයා තියෙන්නේ ප්‍රරෝහණය වන බීජවල. ප්‍රරෝහණය වන බීජ කියලා කියන්නේ පුතේ පැලවෙන බීජ. එතකොට අපිට අපේ ප්‍රශ්නට අදාළ පිළිතුරත් මෙතනින්ම තෝරගන්න පුළුවන්. මෝල්ටෝස් තමයි ප්‍රරෝහණය වන බීජවල තියෙන කාබෝහයිඩ්‍රේටය වෙන්නේ. පිළිතුර තුන්වෙනි පිළිතුර. අපි තවත් මේ ගැන මතක් කරොත් එහෙම සුක්‍රෝස් කියන ඩයිසැකරයිඩය තියෙන තැන් තමයි සුදු හා රතු සීනිවල, උක් හා බීට් වල, සමහර පළතුරු වල ෆ්ලෝයමීය යුෂයේ සුක්‍රෝස් තියෙනවා. ඊළඟට ලැක්ටෝස් කියන ඩයිසැකරයිඩය කිරි ආහාරවල තියෙනවා. සාමාන්‍යයෙන් ශාකවල නැති එකම සීනි වර්ගයේ විදිහට මේ ලැක්ටෝස් හඳුන්වන්න පුළුවන්. කිරි ආහාරවල පැණි රසක් නැහැ. එතකොට සෙලියුලෝස් ගත්තාම සෙලියුලෝස් තියෙනවා ශාකවල සෛල බිත්තියේ. ශාක තුල තියෙන තන්තු වලත් සෙලියුලෝස් අන්තර්ගත වෙනවා. ඊළඟට පිෂ්ඨය නම් දන්නවනේ සාමාන්‍යයෙන් ධාන්‍ය වර්ග, අල වර්ග, කොස් දෙල් වගේ දේවල් වල පිෂ්ඨය තියෙනවා. ග්ලයිකෝජන් ගත්තාම ග්ලයිකෝජන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් දැන් ශාකවල ආහාර තැන්පත් වෙන්නේ පිෂ්ඨය කාබෝහයිඩ්‍රේට් තමයි පිෂ්ඨය විදිහට. ශාකවල ගබඩා කරන කාබෝහයිඩ්‍රේට් තමයි පිෂ්ඨය. ඊළඟට ග්ලයිකෝජන් කියලා කියන්නේ සතුන්ගේ සිරුර තුළ කාබෝහයිඩ්‍රේට් සංචිත වෙනවා නම් ගබඩා වෙනවා නම් ඒ ග්ලයිකෝජන් විදිහට. එතකොට සතුන්ගේ අක්මාවේ සහ පේශිවල ග්ලයිකෝජන් තියෙනවා. එතකොට මේ මම කතා කළේ කාබෝහයිඩ්‍රේට් වර්ග ඒවා තියෙන ස්ථාන ගැන පුංචි මතක් කිරීමක්. දැන් අපි ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා බලමු. 6 වෙනි ප්‍රශ්නේ තමයි එක්තරා ජලීය ද්‍රාවණයකට බෙනඩික් ද්‍රාවණයෙන් ස්වල්පයක් දමා රත් කර පසුව එයට තනුක සල්ෆියුරික් අම්ල බිඳු කිහිපයක් එක් කළ විට එය ගඩොල් රතු පැහැයක් ලැබුණලු. මේ ද්‍රාවණය විය හැක්කේ කියලා අහනවා. උත්තර හතරක් දීලා තියෙනවා. අපි කතා කරපු මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් වලින් තමයි මෙතන උත්තර හතර දීලා තියෙන්නේ. ග්ලූකෝස්, ලැක්ටෝස්, සුක්‍රෝස් සහ මෝල්ටෝස් විදිහට. දැන් බලන්න දූල පුතාලට මේකේ උත්තරේ හරියට තෝරන්න මතකයිද කියලා. දැන් අපි මතක් කරගත්තොත් එහෙම මේ එක කාබනික සංයෝග වලට හඳුනා ගැනීමේ පරීක්ෂණ කිහිපයක් ගැන අපි කතා කරලා තියෙනවා. දැන් අපි ඉස්සෙල්ලාම ගත්තොත් කාබෝහයිඩ්‍රේට් හඳුනා ගැනීමේ පරීක්ෂා විදිහට කාබෝහයිඩ්‍රේට් වලින් පිෂ්ඨය පොලිසැකරයිඩයක් වන පිෂ්ඨය හඳුනා ගැනීමේ පරීක්ෂාව තමයි පුතේ අයඩින් පරීක්ෂාව. නැත්නම් අපි මේකට පිෂ්ඨ පරීක්ෂාව කියලාත් කියනවා. මේ සඳහා විද්‍යාගාරයේදී අපි යොදා ගන්න ප්‍රතිකාරකය තමයි අයඩින්. අයඩින් සාමාන්‍යයෙන් කහ දුඹුරු පැහැයක් ගන්නවා ප්‍රතිකාරකයේ වර්ණය. අපි මේක කරන්නේ කොහොමද? පිෂ්ඨ ද්‍රාවණයක් හදාගෙන ආහාර සල්පයක් අරගෙන ඒක පරීක්ෂණාලයකට දාලා ජලයත් එක්ක හොඳට පොඩි කරගෙන තමයි මේ ද්‍රාවණය හදාගන්නේ. ඊට පස්සේ ඒකට අයඩින් ද්‍රාවණයෙන් සල්පයක් එකතු කරනවා. එතකොට මේ ද්‍රාවණය පිෂ්ඨය තියෙනවා නම් දම් පාටට හුරු නිල් පාටක් ලැබෙනවා. ඒකෙන් අපි ඒකේ පිෂ්ඨය තියෙනවා කියලා හඳුනා ගන්නවා.
එතකොට මේ හඳුනා ගැනීමේ පරීක්ෂාව අයිඩින් පරීක්ෂාව. අයිඩින් තමයි යොදා ගන්න ප්‍රතිකාරකය. නිරීක්ෂණය අයිඩින් දැම්මහම කහ දුඹුරු පැහැට ද්‍රාවණය දම් පාටට හුරු නිල් පාටක් ලැබෙනවා. ඊළඟට කාබනික සංයෝග විදිහට මොනොසැකරයිඩ් සහ ඩයිසැකරයිඩ් වලට හඳුනා ගැනීමට අපි කරන පරීක්ෂාව තමයි පුතේ බෙනඩික්ට් පරීක්ෂාව. මෙතනදී විශේෂත්වයක් තමයි ඩයිසැකරයිඩ් කිව්වට හැම ඩයිසැකරයිඩයක්ම මේ බෙනඩික්ට් පරීක්ෂාවට මේ විදිහට කළා කියලා පිළිතුරු ලබා දෙන්නේ නැහැ. දැන් බෙනඩික්ට් පරීක්ෂාවේදී අපි යොදා ගන්න ප්‍රතිකාරකය තමයි බෙනඩික්ට් ද්‍රාවණය. මේක නිල් පාටයි. බෙනඩික්ට් පරීක්ෂාව අපි කරන්නේ කොහොමද කියලා මතක් කරගත්තොත් එහෙම පරීක්ෂණ නලයකට අපි ග්ලූකෝස් ද්‍රාවණයක් වගේ දෙයක් හදාගෙන ඊට පස්සේ බෙනඩික්ට් ද්‍රාවණය ස්වල්පයක් දාලා අපි මේක ජල තාපකයක දාලා රත් කරන්න ඕනේ. රත් කරද්දී අපිට දැන් බෙනඩික්ට් ද්‍රාවණය නිල් පාටයිනේ. නිල් පාටේ ඉඳලා ක්‍රමයෙන් වර්ණ විපර්යාසයක් පේනවා. නිල් පාට කොළ පාට වෙනවා. ඊට පස්සේ කොළ කහ. ළඟට තැඹිලි මේක ඉක්මනට වෙනවා. ඊළඟට නිරීක්ෂණයේ අන්තිමට ගඩොල් රතු පාට අවක්ෂේපයක් ලැබෙනවා. මෙන්න මෙහෙම ලැබෙන්නේ එතකොට මොනොසැකරයිඩ් සහ ඩයිසැකරයිඩ්. නමුත් ඩයිසැකරයිඩ් වලින් සුක්‍රෝස් කියන ඩයිසැකරයිඩය අපි මේ විදිහට බෙනඩික්ට් ද්‍රාවණය දාලා රත් කරාට එයාගේ ගඩොල් රතු අවක්ෂේපයක් ලැබෙන්නේ නැහැ. අපි බෙනඩික්ට් ද්‍රාවණය සල්පයක් දාලා රත් කරලා ඊට පස්සේ ඒකට එකතු කරන්න ඕනේ පුතේ තනුක සල්ෆියුරික් අම්ල බිඳු කීපයක්. ඊට පස්සේ තමයි මෙයාගේ මේ නිරීක්ෂණය ලැබෙන්නේ. ගඩොල් රතු පාට අවක්ෂේපය ලැබෙන්නේ. එතකොට අපිට මේ ප්‍රශ්නයට අදාළ පිළිතුරත් ලේසියෙන්ම තෝරගන්න පුළුවන් මේ විෂය කරුණු ගැන දුවල පුතාලට මතකයේ තිබුණා නම්. එතකොට මේ ප්‍රශ්නෙත් අහන්නේ බෙනඩික්ට් ද්‍රාවණයෙන් ස්වල්පයක් දාලා රත් කරලා ඊට පස්සේ තනුක සල්ෆියුරික් අම්ල බිඳු කිහිපයක් එකතු කරපුවාම ගඩොල් රතු පාටක් ලැබෙන ද්‍රාවණය. එතකොට මේකේ නිවැරදි පිළිතුර වෙන්නේ සුක්‍රෝස් කියන පිළිතුර. පිළිතුර අංක 3. ඊළඟට අපි මේ සම්බන්ධවම කාබනික සංයෝග හඳුනා ගැනීමේ පරීක්ෂා යටතේ ඉගෙන ගත්ත ප්‍රෝටීන සහ ලිපිඩ හඳුනා ගැනීමේ පරීක්ෂණ ගැන. ප්‍රෝටීන හඳුනා ගැනීමේ පරීක්ෂාව අපි විශේෂ නමකින් හඳුන්වනවා. ඒකේ නම තමයි බයුරේට් පරීක්ෂාව. මේ බයුරේට් පරීක්ෂාව සඳහා අපි යොදා ගන්න විද්‍යාගාරයේ තියෙන ප්‍රතිකාරක තමයි පුතේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ කොපර් සල්ෆේට්. කොපර් සල්ෆේට් මෙතනදී නිල් පාට ද්‍රාවණයක්. මේකදී අපි කරන්නේ පරිප්පු වගේ දෙයක්. පරිප්පු වල ප්‍රෝටීන තියෙනවනේ. කුඩු කරලා ද්‍රාවණයක් හදාගෙන ඒකට අපි දානවා ඉස්සෙල්ලාම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි පරිමාවක් මිශ්‍ර කරලා ඊට පස්සේ කොපර් සල්ෆේට් එකට බිඳු කිහිපයක් දානවා. එතකොට සාමාන්‍යයෙන් කොපර් සල්ෆේට් ද්‍රාවණය නිල් පාට හින්දා ඒ ද්‍රාවණය නිල් පාටක් වෙනවා. නිරීක්ෂණ ගත්තාම ටික වෙලාවක් තියලා තිබ්බාම මේකේ අපිට පේනවා ද්‍රාවණය රෝස දම් එහෙම නැත්නම් තද දම් පාටකට හැරිලා තියෙනවා. ඒකෙන් තමයි පුතේ අපි හඳුනගන්නේ ඒක තුල ප්‍රෝටීන අන්තර්ගතයි කියලා. එතකොට මේ බයුරේට් පරීක්ෂාව ගැන දුවල පුතාලා මතක තියාගන්න ඕනේ. ඊළඟට ලිපිඩ හඳුනා ගැනීමේදී ලිපිඩ හඳුනා ගැනීමේ පරීක්ෂාව අපි හඳුන්වනවා සුඩාන් 3 පරීක්ෂාව කියලා. මේ සඳහා යොදා ගන්න ප්‍රතිකාරකය තමයි සුඩාන් 3 ප්‍රතිකාරකය. මේකෙදී අපි තෙල් සහිත ද්‍රාවණයට සුඩාන් 3 ප්‍රතිකාරකය එකතු කරපුවාම තෙල් ස්තරය රතු පාටක් වෙන එකෙන් තුලින් තමයි අපි මෙතනදී ලිපිඩ අඩංගුයි කියලා හඳුනාගන්නේ. එතකොට මෙන්න මේ විදිහට තියෙන කාබනික සංයෝග හඳුනා ගැනීමේ පරීක්ෂා ටිකත් දුවල පුතාලා මතක් කරගන්න මේ දේ වැදගත් වෙයි කියලා මම හිතනවා. 7 වෙනි ප්‍රශ්නේ තමයි පුතේ ලිපිඩ වල වැදගත්කමක් නොවන්නේ. බලන්න පළවෙනි උත්තරේ එන්සයිම ලෙස ක්‍රියා කිරීම. 2 විදිහට දීලා තිනවා විවිධ ව්‍යුහාත්මක සංඝටක සෑදීම. 3 ජල සංරක්ෂණය සඳහා දායක වීම. 4 සමහර හෝමෝන සංශ්ලේෂණය. දැන් බලන්න දුවල පුතාලට මේකේ උත්තරේ හරියට තෝරන්න පුළුවන්ද කියලා. දැන් අපි මේ ගැන විශේෂ කරුණු ටිකක් මතක් කරගත්තොත් එහෙම ලිපිඩ වගේම අනිකුත් කාබනික සංයෝග වර්ග අපි ඉගෙන ගත්ත කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ සහ න්‍යෂ්ටික අම්ල කියන කාබනික සංයෝගවල වැදගත්කම මම මේ විදිහට සාරාංශ කරලා තියෙනවා. කාබෝහයිඩ්‍රේට් ගත්තාම පුතේ ඒකේ තියෙන වැදගත්කම විදිහට අපිට දක්වන්න පුළුවන්
ශක්ති ප්‍රභවයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. සාමාන්‍යයෙන් අපි අපේ ඇඟට ශක්තිය ලබා ගන්නත් අපි කාබෝහයිඩ්‍රේට් සහිත ආහාර තමයි ගන්නෙ. ඊළඟට සංචිත ආහාරයක් විදිහට සාමාන්‍යයෙන් ශාක දේහවල නම් පිෂ්ඨය සංචිත ආහාරයේ විදිහට ක්‍රියාත්මක වෙනවා. සතුන්ගේ දේහ තුළ නම් ග්ලයිකෝජන් සංචිත වෙනවා. ගබඩා වෙනවා. ඊළඟට ජීවීන්ගේ ව්‍යුහ සංඝටකයක් විදිහටත් කාබෝහයිඩ්‍රේට් වැදගත්. ව්‍යුහ සංඝටක විදිහට ගත්තහම ශාකවල සෛල බිත්තිය වගේ හැදෙන්න කාබෝහයිඩ්‍රේට් දායක වෙනවා. නියුක්ලියික් අම්ලවල සංඝටකයක් විදිහට කාබෝහයිඩ්‍රේට් තියෙනවා නියුක්ලියික් අම්ලවල. දැන් නියුක්ලියික් අම්ලයක තැනුම් ඒකකය තමයි නියුක්ලියෝටයිඩ්. නියුක්ලියෝටයිඩ් එක තියෙන ප්‍රධාන කොටස් තුනක් ගැන ඉගෙන ගත්ත මතක ඇති. පෙන්ටෝස් සීනි අණුව, ෆොස්ෆේට් කාණ්ඩය සහ නයිට්‍රජනීය භස්මය. ඒකට මෙතන පෙන්ටෝස් සීනි කියලා කියන්නේ නියුක්ලියික් අම්ලවල සංඝටකයක් විදිහට ක්‍රියාත්මක වෙන කාබෝහයිඩ්‍රේට්. ඊළඟට අපි ප්‍රෝටීන ගත්තාම පුතේ ප්‍රෝටීනත් ශක්ති ප්‍රභවයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කාබෝහයිඩ්‍රේටයි ලිපිඩයි වලින් සපයන ශක්තිය සෑහෙන්නේ නැති වුනහම ප්‍රෝටීන ශක්ති ප්‍රභවයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඊළඟට ප්‍රෝටීනත් ව්‍යුහාත්මක සංඝටක හදන්න දායක වෙනවා. උදාහරණ විදිහට සෛල පටලය දක්වන්න පුළුවන්. ඊළඟට අපේ ඇඟේ තියෙන කෙස්, ඊළඟට කුරුළු පිහාටු වගේ දේවල් හැදිලා තියෙන්නේ කෙරටීන් කියන ප්‍රෝටීන වර්ගයෙන්. ඒවා ව්‍යුහාත්මක සංඝටක මොනහරි දෙයක් හැදෙන්න දායක වෙනවා. ඊළඟට එන්සයිම විදිහට. එන්සයිම කියලා කියන්නේ අපි මතක් කරගත්තොත් එහෙම ජීවීන් තුළ සිද්ධ වෙන ජෛව රසායනික ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය වැඩි කරන අවශ්‍ය වන ජීවීන් විසින්ම නිපදවන විශේෂිත ප්‍රෝටීන වර්ගයක්. එතකොට මේ එන්සයිම විදිහට ක්‍රියාත්මක වෙන්නේ ප්‍රෝටීන. ළඟට හෝමෝන විදිහට. හෝමෝන ගත්තාම සතුන්ගේ ඉන්සියුලින් වර්ධක හෝමෝනය වගේ දේවල් ප්‍රෝටීන තමයි ගත්තාම හෝමෝන විදිහට ක්‍රියා කරනවා. අන්න ඒ වගේ හෝමෝන ප්‍රෝටීන. ප්‍රතිදේහ විදිහට. විවිධ රෝගකාරක සුද්ධ ජීවීන්ගෙන් ආරක්ෂා වෙන්න ශරීරය තුළ නිපදවන ප්‍රතිදේහ විදිහට ප්‍රෝටීන ක්‍රියාත්මක වෙනවා. ඊළඟට අපි ලිපිඩ ගැන කතා කරොත් ලිපිඩත් ශක්ති ප්‍රභවයක් විදිහට ක්‍රියාත්මකයි. ව්‍යුහාත්මක සංඝටක හදන්න දායක වෙනවා. එතනදී ප්ලාස්මා පටලය දක්වන්න පුළුවන්. ඊළඟට ජල සංරක්ෂණයට දායක වෙනවා. දේහ උෂ්ණත්වය පවත්වාගෙන යන්නත් දායක වෙනවා. සාමාන්‍යයෙන් පක්ෂීන්, ශීරපායින් වගේ අචලතාපී සත්තුන්ගේ සමට යටින් තියෙනවා මේ අධශ්චර්මීය මේධස්තරය තාප පරිවාරකයක් විදිහට ක්‍රියා කරන හින්දා දේහයේ උෂ්ණත්වය රැකගන්න මේක උපකාරී වෙනවා. ඊළඟට අභ්‍යන්තර ඉන්ද්‍රියන් වල ආරක්ෂාවට සාමාන්‍යයෙන් දේහයේ තියෙන වැදගත් ඉන්ද්‍රියන් හෘදය, මොළය වගේ ඉන්ද්‍රියන් වලට මේධ ස්තරයක් තියෙනවා. එතකොට ඒ වයින් බාහිරින් ඇතිවන කම්පන වලින් ආරක්ෂා කරන්න මේ ලිපිඩ වල වැදගත්කමක් විදිහට දක්වන්න පුළුවන් ආරක්ෂක කෘත්‍යයක්. සමහර හෝමෝන සංශ්ලේෂණයටත් ලිපිඩ දායක වෙනවා. දැන් උදාහරණ විදිහට සත්ත්ව හෝමෝන විදිහට ඊස්ට්‍රජන්, ටෙස්ටොස්ටෙරෝන්, කෝටිසෝල් වගේ හෝමෝන සංශ්ලේෂණය කරන්න ලිපිඩ තමයි දායක වෙන්නේ. ඒකට මෙන්න මේ විදිහට අපිට ප්‍රධාන වශයෙන් දක්වන්න පුළුවන් කාබනික සංයෝගවල කෘත්‍යයන්. ඒකට මේ ශක්ති ප්‍රභවයක් සහ ව්‍යුහ හදන්න දායක වෙන ව්‍යුහාත්මක සංඝටක කියන කෘත්‍යයන් දෙක කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ කියන තුනටම පොදු කෘත්‍යයක් විදිහට අපිට දක්වන්න පුළුවන්. ඊළඟට න්‍යෂ්ටික අම්ල ගත්තාම පුතේ ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු ගබඩා කරන්නත් ඒව පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කරන්නත් ප්‍රධාන වශයෙන් දායක වෙන්නේ න්‍යෂ්ටික අම්ල. න්‍යෂ්ටික අම්ල වර්ග දෙකක් ඉගෙනගෙන තියෙනවා DNA සහ RNA කියලා. ඒකෙන් ප්‍රෝටීන සංශ්ලේෂණය කරන්න දායක වෙනවා RNA. ප්‍රවේණි තොරතුරු ගබඩා කරන්නයි පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණයටයි දායක වෙන්නේ DNA. ඒ වගේම සෛලයේ සිදුවන සියලුම ජීව ක්‍රියා පාලනය කිරීමත් මේ න්‍යෂ්ටික අම්ල වලින් කරනවා. ඊළඟට ප්‍රභේදන ඇති කිරීම සාමාන්‍යයෙන් ජීවීන්ගේ දේහ තුළ යම් යම් වෙනස්කම් ඇති කරන්න දායක වෙනවා DNA අණුව විකෘති වලට භාජනය වෙලා. එතකොට ඒ තුලින් ජීවීන්ගේ ප්‍රභේදන ඇති වෙලා ඒක පරිණාමික ක්‍රියාවලියට හේතුවක් වෙනවා. එතකොට මෙන්න මේ විදිහට කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ සහ න්‍යෂ්ටික අම්ල වල වැදගත්කම් ගැන දුර පුතාලා මතක තියාගන්න ඕනේ. දැන් අපි අපේ ප්‍රශ්නෙට උත්තරේ මත බැලුවොත් එහෙම ලිපිඩ වල වැදගත්කමක් නොවන දේ තමයි අහන්නේ. දැන් ලිපිඩ වල එන්සයිම ලෙස ක්‍රියා කිරීම කියවපු ගමන් අපිට දැන් මේ ටික මතකයි නම් අපි දන්නවා එන්සයිම් විදිහට ක්‍රියා කරන්නේ ප්‍රෝටීන වල කාර්යයක්. ඊළඟට ව්‍යුහාත්මක සංඝටක හැදෙන එක
තුනටම අදාළයි එක ලිපිඩ වල කෘත්‍ය. ජල සංරක්ෂණයට දායක වෙනවා. සමහර හෝමෝන සංශ්ලේෂණයට ලිපිඩ දායක වෙනවා. එතකොට අපිට මේකේ පිළිතුර විදිහට ගන්න පුළුවන් පළවෙනි උත්තරේ එන්සයිම විදිහට ක්‍රියා කිරීම කියන එක. ඊළඟට අපි බලමු පුතේ 8 වෙනි ප්‍රශ්නය. මේ ප්‍රශ්නේ තියෙන පුතේ ජලයේ සුවිශේෂ ගුණ ගැන. ජලයේ සුවිශේෂ ගුණයක් නොවන්නේ සිසිලනකාරක ගුණය, ද්‍රාවක ගුණය, ප්‍රත්‍යස්ත ගුණය, අධික සංශක්ති ආශක්ති බල පැවතීම. බලන්න මේකේ උත්තරේ තෝරන්න පුළුවන්ද කියලා. අපි ජලය ගැන ඉගෙන ගත්තා අකාබනික සංයෝගයක් විදිහට. ජලයේ සුවිශේෂ ගුණ කිහිපයක්ම අපි කතා කළා. ජලයේ සුවිශේෂ ගුණ විදිහට අපි ඉස්සෙල්ලාම ඉගෙන ගත්ත දේ තමයි ඉතා හොඳ ද්‍රාවකයක් කියන එක. සාමාන්‍යයෙන් ජලයේ ගොඩක් දේවල් දිය වෙනවා. එතකොට ජීවීන්ගේ සෛල තුලත් ජෛව රසායනික ප්‍රතික්‍රියා හැම දෙයක්ම වගේ සිද්ධ වෙන්න මාධ්‍යයක් විදිහට මේ ජලය ක්‍රියා කරන්නේ පුතේ ජලය ඉතා හොඳ ද්‍රාවකයක් වීම නිසා. එතකොට මේක ජලයේ තියෙන සුවිශේෂ ගුණයක් වෙනවා. ඊළඟට ජලය ශෝෂණ මාධ්‍යයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. දැන් ගත්තොත් ජලයෙන් හොඳට දිය වෙන දෙයක් තමයි ඔක්සිජන්. සාමාන්‍යයෙන් අපි ශ්වසනය කරන්නේ ඔක්සිජන් වායුවනේ. මේ ජලයේ හොඳට ඔක්සිජන් දිය වෙන හින්දා ජලජ ජීවීන්ගේ ශ්වසනයට ඒක වැදගත් වෙනවා. එතකොට ශ්වසන මාධ්‍ය විදිහට ජලය ක්‍රියා කිරීමත් ජලයේ සතු සුවිශේෂී ගුණයක්. ඊළඟ ගුණය තමයි දේහ උෂ්ණත්ව යාමනයේදී වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් ජලයට පුතේ ඉහළ විශිෂ්ටතාවධාරිතාවයක් තියෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් පරිසර උෂ්ණත්වය වෙනස් වුණාට ඒත් එක්ක අපේ ඇඟේ උෂ්ණත්වය ඒ විදිහට වෙනස් වෙන්නේ නැහැ. ඉහළ පහළ යන්නේ නැහැ. ඒ කියන්නේ දේහ උෂ්ණත්ව යාමනයට මේක වැදගත් වෙනවා. ඊළඟට ජලයේ තියෙන තවත් ගුණයක් විදිහට අපිට කතා කරන්න පුළුවන් පරිවහන මාධ්‍යයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. සාමාන්‍යයෙන් අපේ ඇඟේ පරිවහණය වෙන්නේ ද්‍රව්‍ය, පෝෂක, විටමින් වගේ දේවල් පරිවහණය වෙන්නේ රුධිරය හරහා. එතකොට රුධිරයේ තියෙන ප්‍රධාන සංඝටකයක් තමයි පුතේ ජලය. එතකොට ජලය ප්‍රධාන පරිවහන මාධ්‍යයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ශාක ගත්තාම ශාක වලට අවශ්‍ය ජලය එයාලා ලබා ගන්නේ පස තුල අඩංගු ජලය මුල් වලින්. එතකොට ජලයේ තියෙනවා අධික සංශක්ති සහ ආශක්ති බල. ඒ නිසා ශාකයක උස ශාකයක වුණත් ශාක කඳන් තුලින් ජලය ඉහළට පරිවහනය කරන්න ජලය තුල තියෙන අධික සංශක්ති සහ ආශක්ති බල වැදගත් වෙනවා. ඊළඟට අපි ජලයේ තියෙන ගුණයක් විදිහට කතා කරොත් ජීවීන්ගේ ජීවත් වීමේ පරිසරයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. දැන් ජලයේ ඝනත්වය සාමාන්‍යයෙන් අයිස් වල ඝනත්වයට වඩා වැඩි. එතකොට ජලය අයිස් බවට පත් වුණ වෙද්දී ජලය අයිස් කියන එක සාමාන්‍යයෙන් ද්‍රව ජලය මත පාවෙනවා. එතකොට පතුලේ ජලය ද්‍රවයක් විදිහටම තියෙනවා. ඒක නිසා සීත කාලවල එහෙම ජලාශවල ජීවත් වෙන මසුන් නොමෙරී ජීවත් වෙන්න යාලට ඒක හැකියාවක් වෙනවා. එතකොට ජීවීන්ට ජීවත් වීමේ පරිසරයක් විදිහට ක්‍රියා කිරීමත් ජලයේ තියෙන සුවිශේෂ ගුණයක් විදිහට අපිට දක්වන්න පුළුවන්. එතකොට මෙතන අපේ ප්‍රශ්නේ අහන්නේ ජලයේ තියෙන ගුණයක් නොවන්නේ කියලා. එතකොට අපි කතා කරපු දේවල් වලින් සිසිලනකාරක ගුණය කියන එක මෙතන කතා කළේ නැතත් සිසිලනකාරක අපේ දේහයට සිසිලන ගුණයක් ලැබෙන්නේ මේ ජලයේ තියෙන සුවිශේෂ ගුණයක්. සාමාන්‍යයෙන් අපිට දාඩිය දාන වෙලාවක එහෙම අපි වතුර ටිකකින් මුණ හොදගත්තාම ඇඟ හොදගත්තාම අපිට සිසිලසක් ලැබෙනවනේ. සිසිලනකාරක ගුණය එක දෙයක්. ඊළඟට ද්‍රාවක ගුණය හොඳට ද්‍රව්‍ය දිය වෙනවා. ඒකත් ජලයේ සතුයි. ප්‍රත්‍යස්ත ගුණය එහෙම එකක් ගැන කතා කරන්නේ නැහැ. ඊළඟට අධික සංශක්ති ආශක්ති බල පැවතීම. මම කිව්වා පරිවහන මාධ්‍යයක් විදියට ක්‍රියා කරන්න ජලයේ සතු මේ අධික සංශක්ති ආශක්ති බල වැදගත් වෙනවා කියලා. එතකොට අපිට මේ ප්‍රශ්නේ පිළිතුරු විදිහට දක්වන්න පුළුවන් ප්‍රත්‍යස්ත ගුණය කියන එක. ප්‍රත්‍යස්තතාවය කියන එක සාමාන්‍යයෙන් ඇදෙන සුළු ස්වභාවය කියන එක නේ. ඒක ජලයේ සතු ගුණයක් නෙවෙයි. එතකොට අපිට පිළිතුරු විදිහට දක්වන්න පුළුවන් තුන්වෙනි උත්තරේ. ඊළඟ ප්‍රශ්නේ ගත්තොත් එහෙම බුද්ධි සංවර්ධනයට සහ ඉගෙනීමට බලපාන ඛනිජ ලවණයක් වන්නේ. උත්තර 4 තමයි අයඩින්, සෝඩියම්, කැල්සියම් සහ මැග්නීසියම් කියන මූලද්‍රව්‍ය 4. නැත්නම් ඛනිජ ලවණ 4 දීලා තියෙනවා. දැන් මේ ඛනිජ ලවණ සම්බන්ධ එක එක දේවල්, ඒ කියන්නේ ඒකේ තියෙන උණතා ලක්ෂණ ඊළඟට ඔය විදිහට ඛනිජ ලවණ වල කාර්යභාරය සම්බන්ධ කරලා ප්‍රශ්න අහන්න පුළුවන්. දැන් මේ තියෙන ඒ වගේ ප්‍රශ්නයක්. බලන්න ඔයාලටත් මේකේ උත්තරේ මතක් කරගන්න පුළුවන්ද කියලා.
දැන් අපි මේ khනිජ ලවණ සම්බන්ධ විශේෂ කරුණු ටිකක් මතක් කරගමු. මානව දේහය තුළ khනිජ ලවණ වල කාර්යභාරයන් කීපයක් මම මේ විදිහට දක්වලා තියෙනවා. බලන්න ස්නායු ආවේග සම්ප්‍රේෂණයේදී වැදගත් වෙන khනිජ ලවණයක් තමයි පුතේ පොටෑසියම් කියන මූලද්‍රව්‍ය සහ සෝඩියම් කියන මූලද්‍රව්‍ය. නැත්නම් khනිජ ලවණය. ස්නායු ආවේග සම්ප්‍රේෂණයේදී වැදගත් වෙනවා. ඊළඟට සෛල තුළ ආශ්‍රිත පීඩනය නියතව පවත්වා ගන්න සෝඩියම් කියන khනිජ ලවණය වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් දත්වල සහ අස්ථිවල සංඝටකයක් විදිහට අපිට දක්වන්න පුළුවන් මැග්නීසියම්. ඊළඟට දත්ත අස්ථි වර්ධනයට අවශ්‍යම වෙන දෙයක් තමයි කැල්සියම් සහ ෆොස්ෆරස්. සාමාන්‍යයෙන් කැල්සියම් අඩංගු ආහාරයෙම හාල් මැස්ස වගේ දේවල් කන්න කියලා කියන්නේ දත්ත අස්ථි වර්ධනයට අවශ්‍ය වෙන khනිජ ලවණයක්. ඊළඟට විටමින් B අවශෝෂණයට වැදගත් වෙනවා ඒත් කැල්සියම් කියන khනිජ ලවණය. දේහය තුළ තියෙනවා හිමොග්ලොබින්. රුධිරය තුළ ඔක්සිජන් පරිවහනයට වැදගත් වෙන දෙයක්. මේ හිමොග්ලොබින් සංශ්ලේෂණයට අත්‍යවශ්‍ය වෙන khනිජ ලවණයක් තමයි පුතේ යකඩ. ඊළඟට තවත් වැදගත්කමක් තමයි තයිරොක්සින් කියන හෝමෝනය නිෂ්පාදනයට අවශ්‍ය වෙන khනිජ ලවණය තමයි අයඩින්. මේ තයිරොක්සින් කියන හෝමෝනය හින්දා සාමාන්‍යයෙන් බුද්ධි සංවර්ධනයට ඒක අවම වුණාම බුද්ධි සංවර්ධනයට බාධා ඇති වෙනවා. ඉගෙනීමට මැලි බවක් දැක්වීම වගේ දේවල් මේ අයඩින් න්यूनතාවයේ හින්දා ඇති වෙන දේවල්. එතකොට අපේ මේ ප්‍රශ්නෙට පිළිතුර විදිහට අපිට දක්වන්න පුළුවන් බුද්ධි සංවර්ධනයට සහ ඉගෙනීමට බලපාන khනිජ ලවණය තමයි අයඩින් කියලා කියන්නේ. මෙතනින් එතකොට නිවැරදි උත්තරේ අපිට පළවෙනි පිළිතුර විදිහට තෝරන්න පුළුවන්. ඊළඟට අපි බලමු අවසාන ප්‍රශ්නය. මේ ප්‍රශ්නේ තියෙන්නේ විටමින් සම්බන්ධයෙන්. රාත්‍රී අන්ධතාවය ඇතිවන්නේ කුමන විටමිනය උණ වීමෙන්ද? විටමින් වර්ග 4ක් දීලා තියෙනවා. විටමින් A, B, C සහ D. ඒකට විටමින් සම්බන්ධ උණතා රෝග ගැනත් දුර පුතාලා ටිකක් මතක තියාගන්න ඕනේ. සාමාන්‍යයෙන් විටමින් උණතා ලක්ෂණ විදිහට රෝග විදිහට විටමින් A උණ වීමෙන් ඇතිවන රෝග අපිට දක්වන්න පුළුවන්. රාත්‍රී අන්ධතාවය, ඇසේ බීටෝල ඇතිවීම, සමය වියලි බව සහ ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ඇති වෙනවා. සාමාන්‍යයෙන් පෙනීමට වැදගත් වෙන දෘෂ්ටි වර්ණක හදන්න අත්‍යවශ්‍ය වෙන විටමිනය තමයි විටමින් A කියලා කියන්නේ. එතකොට ඒ වගේම සමේ පැහැපත් බවට සහ නිරෝගීව පවත්වා ගැනීමටත් මේ විටමින් A වැදගත් වෙනවා. කියන්නේ සමේ වියලි බව ඇති වෙනවා විටමින් A නැති වුණොත්. ඒකට විටමින් A වල උණතා ලක්ෂණ ටිකක් තමයි මේ මම දක්වලා තියෙන්නේ. ඊළඟට විටමින් B ගත්තාම එතකොට අපිට මේකේ විටමින් A ගැන කතා කරද්දිම අපිට මේ අපේ ප්‍රශ්නෙට අදාළ පිළිතුරක් තෝරන්න පුළුවන්. රාත්‍රී අන්ධතාවයට එතකොට ඇති වෙන්නේ විටමින් A ඌණ වීමෙන් ඇතිවන රෝගී තත්ත්වයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට විටමින් B රෝගය විටමින් B ඌණ වීම නිසා ඇතිවන රෝග විදිහට බෙරිබෙරි රෝගය, මුඛකොන් වනවීම, ඊළඟට රක්තහීනතාවය, සමේ වියලි බව සහ වර්ණ වෙනස් වීම දක්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් ස්නායු පටකවල පැවැත්මට වැදගත් වෙන විටමිනයක් තමයි විටමින් B. ඒ වගේම ඇට මිදුළු නිර්මාණයට වැදගත් වෙනවා. රතු රුධිරාණු හැදෙන්න දායක වෙනවා. ඔන්න ඔය වගේ වැදගත්කම් ගොඩක් තියෙනවා මේ විටමින් B ඌණ වීමෙන් ඇතිවන රෝග කිහිපයක්. ඊළඟට විටමින් C ගත්තාම විටමින් C ඌණතා රෝග ලක්ෂණ විදිහට විදුරු මස් දුර්වල වීම, අභ්‍යන්තර රුධිර ගැලීම ඇතිවීම, රෝග සුව වෙන්න කල් ගත වෙනවා. ඒ වගේම ස්කර්වි කියන රෝගී තත්ත්වය ඇති වෙනවා විටමින් C ඌණ වීම නිසා. සාමාන්‍යයෙන් සමේ නිරෝගී භාවයටත් වැදගත් වෙන විටමිනයක් තමයි විටමින් C කියලා කියන්නේ. ඊළඟට විටමින් D සාමාන්‍යයෙන් අපි දන්නවා උදේ අවුවේ ගියාම අපේ හැම තුලින්ම නිෂ්පාදනය වෙනවා විටමින් D. සාමාන්‍යයෙන් දත් දිරා යාම, වැඩිහිටියන්ගේ අස්ථි බිඳී යාම, එහෙම නැත්නම් ඔස්ටියෝපොරොසිස් කියන රෝගී තත්ත්වය ඇති වෙන්න හේතු වෙන විටමින් වර්ගය තමයි විටමින් D. විටමින් E රෝග ඌණතා රෝග ලක්ෂණ විදිහට පරිණත නොවුණු දරුවෝ උපත් සිදු වෙනවා. ඊළඟට රතු රුධිරාණු බිඳී යාම වේගවත් වෙනවා. සෛල විභාජනයේ දුර්වලතා ඇති වෙනවා. ප්‍රජනනය සම්බන්ධ දුර්වලතා ඇති වෙනවා. විටමින් E ඌණතා රෝග ලක්ෂණ විදිහට අපිට කියන්න පුළුවන්. විටමින් K ඌණ වීම නිසා ප්‍රධාන වශයෙන්ම රුධිරය කැටි ගැසීම ප්‍රමාද වීම. රුධිරය කැටි ගැසීමට අවශ්‍ය සංඝටක හදන්න වැදගත් වෙන විටමිනය තමයි විටමින් K. ඒකට රුධිරය කැටි ගැසීම ප්‍රමාද වෙන්න හේතු වෙන විටමින් වර්ගය තමයි විටමින් K කියලා කියන්නේ. එතකොට මේ තියෙන්නේ විටමින් සම්බන්ධව ඒ හා සම්බන්ධ ඌණතා රෝග ලක්ෂණ පිළිබඳව
දුවල පුතාලට විෂය කරුණු මතක් කර දීම. ඉතින් අද මම ගෙනාවේ ප්‍රශ්න 10ක්, බහුවර්ණ ප්‍රශ්න 10ක්. ඉතින් ඔයාලා මේකෙන් යම් දෙයක් ඉගෙන ගත්තා නම් ඔයාලගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එහෙනම් අපි ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙමු.